හරි. මාතෘකාව දාගන්න බල විභේදනයේ ආශ්‍රිත ගැටලු. බල විභේදනයේ ආශ්‍රිත ගැටලු. මාතෘකාව දාගන්න බල විභේදනයේ ආශ්‍රිත ගැටලු. බල විභේදනයේ ආශ්‍රිත ගැටලු. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න බල විභේදනයේ ආශ්‍රිත ගැටලු කියලා මාතෘකාව දාලා පළවෙනි කාර්ය ලියන්න. ඉතින් ගණන් තුනක් අපි හදනවා මේකේ. සෝයි ගණන් හතරක් හදනවා. ඒ ගණන් හතර හදුවා මේකේ ගණන් රටාව තේරෙනවා. හරි. යන තිරසට අංශක 30ක් ආනත සුමට තලයක් මත 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 ඇති තිරසට අංශක 30ක් ආනත සුමට තලයක් මත ඇති තිරසට අංශක 30ක් ආනත සුමට තලයක් මත ඇති 30 කිලෝග්‍රෑම් ඝනකයකට 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 sorry 3 සුමට තලයක් මත 30 කිලෝග්‍රෑම් නේ sorry 3 කිලෝග්‍රෑම් 3 කිලෝග්‍රෑම් ඝනකයකට 30 කිලෝග්‍රෑම් නෙවෙයි 3 කිලෝග්‍රෑම් හරි 3 කිලෝග්‍රෑම් ඝනකයකට ඈඳා ඇති සැහැල්ලු තන්තුවක් 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 ආනත තලයෙහි සවිකර ඇති සුමට කප්පියක් තුලින් ගොස් ඈඳා ඇති සැහැල්ලු තන්තුවක් ආනත තලයෙහි සවිකර ඇති සුමට කප්පියක් තුලින් ගොස් ඈඳා ඇති සැහැල්ලු තන්තුවක් ආනත තලයෙහි සවිකර ඇති සුමට කප්පියක් තුලින් ගොස් 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 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් හා සම්බන්ධව පවතී 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 රෝමිලක 1 ලියන්න ඒ යටතේ රෝමිලක 1 ලියන්න ඒ යටතේ රෝමිලක 1 ලියන්න ලියන්න මෙහෙම දක්වා ඇති පද්ධතියේ සම්බන්ධ සියලුම බල ඇඳ දක්වන්න දක්වා ඇති පද්ධතිය 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 සම්බන්ධ සියලුම බල ඇඳ දක්වන්න රෝමිලකන් 2 පද්ධතියේ පොදු තොරණයක් තන්තුවේ ආතතියක් සොයන්න රෝමිලකන් 2 පද්ධතියේ පොදු තොරණයක් තන්තුවේ ආතතියක් සොයන්න පද්ධතියේ පොදු තොරණයක් තන්තුවේ ආතතියක් සොයන්න පද්ධතියේ පොදු තොරණයක් තන්තුවේ ආතතියක් සොයන්න රෝමිලකන් 1 පද්ධතියේ දක්වා ඇති පද්ධතියේ සියලුම බල ඇඳ දක්වන්න රෝමිලකන් 2 පද්ධතියේ පොදු තොරණයක් තන්තුවේ ආතතියක් සොයන්න හරි පොඩි try එකක් දාන්න බලන්න කීකේ જાති වල ගණන් හදලා කුරු නිසා දැන් මොකද ඉච්චර අවුලක් උත්තරේ ගන්න නැහැ පොඩි try එකක් දාන්න මේ රූපේ මේ රූපේ හරි මෙතන කෝණය අංශක 30 තියන්නේ මෙතන කෝණය අංශක 30යි ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ ඔර මෙතන කෝණය අංශක 30යි දැන් බර තියෙනවනේ පල්ලෙහාට mg බර තියෙනවා පල්ලෙහාට mg මෙයාගේ බර කීයක්ද ස්කන්ධය දෙනවනේ ගන්න සියලු බල ලකුණු කරන්න මුගේ මත සියලු බල බර ලකුණු කරන්න වලින් රූපය අද ගන්න රූපය අද ගමු අංග සම්පූර්ණව මේක මෙහෙම කප්පියක් තියෙනවා හොඳට අහගන්න කප් sorry මේක හොඳටම පැහැදිලි කරන්න ඕනේ මේක සුපිරිය පැහැදිලි කරන්න ඕනේ ගානක් මේක මම මේක ගන්න ලොකුවට අඳගන්න සුපිරිය පැහැදිලි කරන්න ඕන නිසා මේක ජීවිතේ පළවෙනි වතාවට නම් ඉගෙන ගන්න හොඳටම අහගෙන ඉන්න මේක සුපිරි ගානක් කියන්නේ ඉස්සරහට සෑහෙන වටින ගානක් මේක හරි එතකොට මෙන්න මෙහෙම තියෙනවා
මේක උඩ කප්පියක් තියෙනවා. මේක උඩ මෙන්න මෙහෙම උඩ කප්පියක් තියෙනවා. මෙන්න මේම උඩ කප්පියක් තියෙනවා. කප්පියක් තියෙනවා. මේ කප්පියට ලණුවක් දාලා තියෙන. ඉස්සෙල්ලා නෝමල් රූපය අඳින්න දැම්මා නෝමල් රූපය අඳින්න නැතුව මේ නෝමල් රූපේ අඳින්න නැතුව බල රූප සරහන අඳින්න. නිදහස් බල රූප සරහන. මෙන්න මෙහෙම ලණුවක් දාලා කප්පිය උඩින් ලණුව ගිහිල්ලා මේ ලණුව කප්පිය උඩින් ගිහිල්ලා කප්පිය උඩින් ලණු කෑල්ල මෙහෙම එල්ලලා ඒ ලණුවට කිලෝග්‍රෑම් 5ක් බර ස්කන්ධයක් එල්ලලා තියෙනවා. ඒ ලණුවට කිලෝග්‍රෑම් 5ක් බර ස්කන්ධයක් එල්ලලා තියෙනවා. දැන් මේකේ බර කිලෝග්‍රෑම් 3යි කියලා කියවනේ. නිදහස් බල රූප ගන්නන්නේ. ඔව්. ඒක හරියට. බලමු සම්පූර්ණ කරගන්න. ඒක පොඩි වැරද්දක් තියෙනවා. හරි. එතකොට මෙතන තියෙනවා බර තියෙනවා පල්ලෙහාට mg මෙයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5යි කිලෝග්‍රෑම් 5 වරක් g කියන්නේ නිව්ටන් කීයද? නිව්ටන් 50. මෙතන තියෙනවා නිව්ටන් 50යි නිව්ටන්. ඊට පස්සේ මේක තන්තුවකින් එල්ලලා තියෙන්නේ. එතකොට තන්තුව විසින් වස්තුව මත ඉහළට ආතතියක් ඇති කරනවානේ. තන්තුව විසින් වස්තුව මත ඉහළට ආතතියක් ඇති කරනවා. ඉහළට ආතතියක් ඇති කරනවා ඒක t. තන්තුව විසින් වස්තුව මත ඉහළට ආතතියක් ඇති කරනවා t. වස්තුව විසින් තන්තුව මත පල්ලෙහාට ආතතියක් ඇති කරනවා t. වස්තුව විසින් තන්තුව මත පල්ලෙහාට ආතතියක් ඇති කරනවා t. හරිද? තන්තුව විසින් වස්තුව මත ඉහළට ආතතියක් ඇති කරනවා. වස්තුව විසින් තන්තුව මත පල්ලෙහාට ආතතියක් ඇති කරනවා t. එතකොට වස්තුව තන්තුව මත ඇති කරන ආතතිය ඕම් ගිහිල්ලා උඩ තියෙන කප්පිය මත පල්ලෙහාට ඇති වෙනවා. කප්පිය මත පල්ලෙහාට ඇති වෙනවා t. ඊට පස්සේ කප්පිය විසින් තන්තුව මත ඉහළට ආතතියක් ඇති කරනවා t. ඔන්න ඕක තමයි බල රූප සරහන මේ පැත්තේ. මේ තන්තුව දැන් මේ තන්තුව මෙහෙම තන්තුව දිගේ ආතතිය ඇවිල්ලා තන්තුව මේ කප්පිය විසින් තන්තුව මත ආතතියක් ඇති කරනවා මේ පැත්තට t. තන්තුව විසින් කප්පිය මත ආතතියක් ඇති කරනවා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට t. ක්‍රියාපතික්‍රියා. ඊට පස්සේ තන්තුව දිගේ ආතතිය වෙනස් වෙන්නේ නැතුව ඇවිල්ලා තන්තුව විසින් වස්තුව මත ආතතියක් ඇති කරනවා t. ඒකේ ප්‍රතික්‍රියාව වස්තුව විසින් තන්තුව මත ආතතියක් ඇති කරනවා t. හරි? ක්‍රියාපතික්‍රියා. ඔන්න ඔහොම තියෙනවා. දැන් බල ඔක්කොම මාක් කරලා ඉවරද නැහැ? බල ඔක්කොම මාක් කරලා ඉවර නැහැ. තව තියෙනවා බල මාක් කරන්න. මොනවද තව බල තියෙන බල? බර තියෙනවා පල්ලෙහාට mg. ඒකත් හත් පෑනෙම මාක් කරන්නකෝ. බර තියෙනවා පල්ලෙහාට mg. හරි. ආයෙ මොනවද බල තියෙන්නේ? අය බල ලකුණු කරනවා නම් මේ බර තියෙනවා ආයෙ මොනවද හදවන්නේ? අභිලම්ප ප්‍රතික්‍රියාවනේ. වස්තුව මත අභිලම්ප ප්‍රතික්‍රියාව තියෙන උඩට r. ඔන්න ඔහොම වස්තුව මත අභිලම්ප ප්‍රතික්‍රියාව තියෙන උඩට r. ඕක තමයි නිදහස් බල රූප සරහන. නිදහස් බල රූප සරහන. ඒතර අපි දන්නවා මෙතන කෝණේ θ නම් මෙතන කෝණේ කීයක් වෙනවද? මෙතන කෝණයක් θ. ඒ කියන්නේ මෙතන කෝණේ 30ක් නම් මෙතන කෝණයක් 30යි. හරි. මෙතන කෝණයක් 30යි. ඔන්න ඔහොම බල සෙට් එක මාක් කරගන්න ඉස්සෙල්ලාම කියනවානේ බල ටික මාක් කරගන්න කියලා. ඒක නිසා මුලින්ම බල ටික මාක් කරගන්න. මුලින්ම බල ටික මාක් කරගමු. හරි. බල ටික මාක් කරගමු. සුපිරිම ගාන මේ පළවෙනි රෝමිලක්කා එකේ කියනවා බල රූප සරහන ඇඳගන්න කියලා. ඔන්න රෝමිලක්කා එකේ අහන බල රූප සරහන තමයි මේ ඇඳලා තියෙන්නේ. බල රූප සරහන උදේ ඇඳගන්න සියලුම බල ලකුණු කරලා ඔන්න බල රූප සරහන ඇඳලා. මේ තව පොඩි කතාවක් කියනවනේ මේ මතක් වෙච්ච නිසා මේ කතාව කියන්නේ මේ මම මෙන්න මේ විදිහට බල රූප සරහන මාක් කරනකොට ඒක හොඳ අවබෝධයෙන් මාක් කරගන්න මේ 100ට 200ක් හරි මේ බල රූප සරහන මාක් කරන විදිය මේ පෙට්ටිය විසින් තන්තුව මත ආතතිය t තන්තුව විසින් පෙට්ටිය මත ආතතිය t. ඒක ක්‍රියාපතික්‍රියාව. වීඩියෝ සෙට් එක මුලින් ඉඳන් බලපු කට්ටියට තේරෙනවා ක්‍රියාපතික්‍රියා හැමතැනම මේක ක්‍රියාපතික්‍රියා හිටින්න හේතුව. ඕක මම එක සැරයක් ඔය කොළඹ ක්ලාස් එක උගන්වනකොට ඔය ඉස්කෝලේ ටීචර් කෙනෙක් කවුරුනේ ටීචර් කෙනෙක් කියලා තියෙනවා මේ විදිහට බල රූප සරහන අදින එක වැරදි මේක මාගේ ස්කීම් එකේ ලකුණු නැහැ හැජ ගාලා තියෙනවා ඒ වැඩක් නැහැ මේ මා කරන විදිහ හරි ඔය නිකම් බොරුවට කෑ ගහන්නේ ඕක ගණන් ගන්න ඕනේ නැහැ මේ නිකන් අර එක දවසක් ඔය කවුරු කිව්මුගා කරේ මේ ඉස්කෝල ළමයිට කියලා තියෙන නිසා මම ඔය නිකන් කිව්වේ ඒ හැජ පැටි ගෑනේ ඔය වැඩක් නැහැ මේ බල රූප සරහන මාක් කරන විදිහ 100 200ක් හරි. ඊළඟට තන්තුවේ ආතතියයි පද්ධතිය තොරණයි යනවා. හරිද?
දැන් මෙහෙම තියලා අතෑරියම මොකද වෙන්නේ? මෙහෙම තියලා අතෑරියම වස්තු මේ පද්ධතිය මෙහෙම තියලා අතෑරියම අනිවාර්යයෙන්ම මේක මේ පැත්ත පල්ලෙහාට වැටෙනවා. මේ පැත්ත පල්ලෙහාට වැටෙන ගමන් මේ පැත්ත උඩට එනවා. හරි. ඒ කියන්නේ මෙයා පල්ලෙහාට වැටෙන ගමන්ම මෙයා උඩට යනවා. ඇයි එකම ලණුවකින් එකට ගහලා තියෙන්නේ? එකම ලණුවකින් ගැට ගහලා තියෙන නිසා මෙයා පල්ලෙහාට යනකොට මෙයා උඩට යනවා. හරි? මෙයා මීටරයක් පල්ලෙහාට යනකොට මෙයා කොච්චරක් උඩට එයිද? මීටරයක්ම උඩට එයිනේ. මෙයා මීටරයක් පල්ලෙහාට යනකොට මෙයා මීටරයක් උඩට එයි. ඇයි ඒ? මෙයා මීටරයක් පල්ලෙහාට යනකොට ලණුව මීටරයක් පල්ලෙහාට යනෝනේ. මේ පැත්තෙන් ලණුව මීටරයක් පල්ලෙහාට යනවා මේ පැත්තෙන් ලණුව මීටරයක් උඩට යනවා. ඒක නිසා මෙයා පල්ලෙහාට යන ත්වරණයට සමාන ත්වරණයකින් මෙයා උඩට යයි. උඩට කියන්නේ මෙයා ඇලයට උඩට යයි. හොඳයි? එහෙනම් මම මාක් කරගන්න මෙයා පල්ලෙහාට යන ත්වරණය සිම්පල් A. මෙයා පල්ලෙහාට සිම්පල් A ත්වරණයකින් යනවා. මෙයා පල්ලෙහාට සිම්පල් A ත්වරණයකින් යනවා නම් මෙයා ඇලයට සිම්පල් A ත්වරණයකින් යන්න ඕනේ. මේ වස්තුව පල්ලෙහාට සිම්පල් A ත්වරණයකින් යනවා නම් මේ වස්තුවත් ඇලයට සිම්පල් A ත්වරණයකින් යන්න ඕනේ. හොඳයි? right. ඊට පස්සේ දැන් අපි බලමු මේ වස්තුව දිහා. මේ වස්තුව යන්නේ ඇලයට. දැන් වෙනස් ඈ. මෙච්චර කාල හදපු ගණන් විදිහ නෙවෙයි. දැන් මේ වස්තුව යන්නේ ඇලයට. මේ වස්තුව යන්නේ ඇලයට. මීට කලින් නෝට් එකේ කොතනවත් ඇලයට ත්වරණය වෙන වස්තු තිබ්බේ නැහැ. මේක තමයි ඇලයට ත්වරණය වෙන වස්තු හම්බෙන්නේ පළවෙනි වතාවට. නෝට් එකේ ඈ. ඒ කියන්නේ මේ වස්තුව යන්නේ ඇලට. වස්තුව යන්නේ ඇලයට. වස්තුව ඇලයට යනකොට වස්තුව මෙහෙම ඇලට ත්වරණය වෙනවා. ඇල දිශාවට ත්වරණය වෙනවා. හරිද? වස්තුව මේ පැත්තට ත්වරණය වෙනකොට අපි වස්තුවට F සමානයි ma දාන්න ඕනේ ත්වරණය වෙන පැත්තට. හැම වෙලේම F සමානයි ma දැන් මේ වස්තුව ත්වරණය වෙන පැත්තටනේ. දැන් මේ වෙලාවෙත් F සමානයි ma දාන්න ඕනේ වස්තුව ත්වරණය වෙන පැත්තට. වස්තුව ත්වරණය වෙන පැත්තට තමයි F සමානයි ma දාන්න ඕනේ. දැන් බලන්න මම F සමානයි ma දානවා වස්තුව ත්වරණය වෙන පැත්තට. හොඳට අහගන්න. වස්තුව ත්වරණය වෙන්නේ උඩට. වස්තුව උඩට ත්වරණය වෙනකොට උඩ දිශාවට තමයි F සමානයි ma දාන්න ඕනේ. උඩ දිශාවට F සමානයි ma දාන්න නම් උඩ දිශාවට තියෙන බල සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට කොටින්ම කියනවා නම් අපි F සමානයි ma දාන රේඛාව ඔස්සේ අපි F සමානයි ma දාන දිශාවට තියෙන බල ටික දැනගන්න ඕනේ අපි F සමානයි ma දාන දිශාවට තියෙන බල ටික දැනගන්න ඕනේ. හරි? F සමානයි ma දාන දිශාවට තියෙන බල මොනවද? T විතරද තියෙන්නේ? මෙන්න මේකයි සීන් එක. හොඳයි? උඩ දිශාවට x සමානයි මේ දානකොට මෙන්න මෙහෙමයි වෙන්නේ. t විතරයි තියෙන්නේ කියලා ඔයා කිව්වේ. මෙන්න මේකයි කේස් එක. උඩට x සමානයි මේ දානකොට බලන්න බර කියලා එකක් තියෙනවනේ. බර mg වස්තුවේ බර තියෙනවනේ මෙහෙම. බරේ බලපෑමක් එනවා F සමානයි ma දාන දිශාවට විරුද්ධව. F සමානයි ma දාන දිශාවට විරුද්ධ දිශාවට බරේ බලපෑමක් එනවා. ඒ කියන්නේ ආනතව තියෙන. ඔව් ආනතව තියෙන වෙලාවට අහගන්න. ආනතව තියෙන වෙලාවට F සමානයි ma දාන දිශාවට විරුද්ධ දිශාවට බලපෑමක් සිද්ධ වෙනවා. F සමානයි ma දාන දිශාවට විරුද්ධ දිශාවට බලපෑමක් සිද්ධ වෙනවා. හරිද? මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් mg කියන්නේ බරනේ. mg කියන්නේ බර. බරේ සංරචක දෙකක් අපිට කඩන්න පුළුවන් මෙහෙම. බරේ සංරචක දෙකක් කඩන්න පුළුවන්. බලේ සංරචක කඩනවා කියන්නේ බලේ දෙකට කඩනවා කියන එක. බලය දෙකට කැඩුවම එක කෑල්ලකට අපි කියනවා සංරචකයක් කියලා. අනිත් කෑල්ලට කියනවා අපි අනිත් සංරචකී කියලා. බල විභේදනය කියනවනේ. බලය දෙකට කඩන කියන්නේ බල විභේදනය කියන්නේ. බලය විභේදනය කරාම මේ කෑලි දෙකට කියනවා සංරචක කියලා.
මෙන්න මේ බර කියන බලය කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් මේ පැත්තට අනිත් එක මේ පැත්තට. හරි. බර කියන බලයේ ඇත්ත කතාව බර කියන බලය කොටස් දෙකකට වෙන් වෙනවා. බර කියන බලය කොටස් දෙකකට වෙන් වෙනවා ඈ. කොටස් දෙකකට කඩනවා. බර කියන බලය කොටස් දෙකකට කැඩුවාම ඒකේ එක සංරචකයක් එනවා මේ පැත්තට. ඒකේ අනිත් සංරචකය ගන්න පුළුවන් අපිට මේ පැත්තට. ඒ කියන්නේ එක සංරචකයක් ගන්න පුළුවන් තලයට ලම්බකව. මේකේ තලයට ලම්බක දිශාවට එක සංරචකයක් එනවා. තලයට ලම්බක දිශාවට එක සංරචකයක් එනවා. තලයට සමාන්තර දිශාවට තව සංරචකයක් එනවා. හරිද? බර කියන බලයේ තලයට ලම්බක දිශාවට එක සංරචකයක් එනවා. තලයට සමාන්තර දිශාවට තව සංරචකයක් එනවා. මෙතන අංශක 30යි නම් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මෙතනත් අංශක 30ම වෙන්න ඕනේ කියලා. ඒක මතක තියාගත්තට ප්‍රශ්නයක් නෑ නේද? මෙතන අංශක 30ක් නම් මෙතනත් අංශක 30ක් වෙන්න ඕනේ. හරිද? මෙතන අංශක 30ක් නම් මෙතනත් අංශක 30ක් වෙන්න ඕනේ. එතකොට මේ පැත්තට සංරචකයක් හැදෙනවා, මේ පැත්තට කොටසක් හැදෙනවා, මේ පැත්තට කොටසක් හැදෙනවා. අපි ඉගෙන ගත්ත බලය කොටස් දෙකකට කඩන හැටි ගැන අපි ඉගෙන ගත්තා. මීට කලින් බල විභේදනයේ යටතේ. මේ බල විභේදනයේ ආශ්‍රිත ගැටලුනේ. එතකොට බරෙන් මේ පැත්තට කැඩෙන සංරචකයේ අගය කීයද? බරෙන් මේ පැත්තට කැඩෙන සංරචකයේ අගය කීයද? mg බරෙන් මේ පැත්තට කැඩෙන සංරචකය. mg වාරයක් මෙතන කෝණය අංශක 30යි. එහෙනම් mg θ. mg θද? mg cos θ. cos θ. mg cos θ. මතකයි? කෝණය තියෙන පැත්තට ගෙනෙන කෝණය තියෙන පැත්තට ගෙනෙන සංරචකය cos θ. කෝණය නැති පැත්තට ගෙනෙන සංරචකය sin θ. හරියටම හරි. කෝණය තියෙන පැත්තට ගෙනෙන සංරචකය cos θ. කෝණය නැති පැත්තට ගෙනෙන සංරචකය sin θ. එතකොට මේ පැත්තට එනවා mg cos θ. මේ පැත්තට එනවා mg sin θ. අභිලම්බ ප්‍රතික්‍රියාවේ එකක් සෙට් වෙන්නේ. ඔව් හරි. විලම්බ ප්‍රතික්‍රියාව දැන් අර පෙට්ටිය විසින් මේ තලය මත ඇති වෙන ඒකත් කොහොමනේ? පෙට්ටිය විසින් තලය මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවද නෑ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හොඳ ප්‍රශ්නයක්. පෙට්ටිය විසින් තලය මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවනේ. පෙට්ටිය විසින් තලය මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මම මාක් කරේ නැහැ. පෙට්ටිය විසින් තලය මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මම මාක් කරේ නැහැ. හොඳට මේක විස්තර කරන්න මම. ඇයි මම මාක් කරේ නැත්තේ කියලා. පෙට්ටිය විසින් තලය මත ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව මාක් කරේ නැත්තේ ඇයි කියලා අහනවා. ආන්න. පෙට්ටිය විසින් හොඳට හිතලා උත්තර දෙන්න. පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව කවුරු මතද තියෙන්නේ? පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව කවුරු මතද තියෙන්නේ? නිව්ටන් 50. බරයි නිව්ටන් 50යි. ප්‍රසන්නගේ නම මොකද්ද? ප්‍රසන්න. අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. කියන්නේ පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව කවුරු මතද තියෙන්නේ? තලය මත. පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව තලය මත තියෙනවා. මෙහෙ තියෙනවා ඒවා. නෑ මම කිව්වා මම බැලුවේ අර මේ දෙකේ දායකත්වයක් තියෙනවනේ ප්‍රධානවතින් දැන් මේ කේබල් කියන්නේ අම්දුවකින් තියෙන්නේ අර නිව්ටන් 50යි බලේ උඩට ඇදෙන පෙට්ටිය විසින් තලය මත අභිලම්බ ප්‍රතික්‍රියාව මෙහෙට බලපානවද? නෑ. එහෙට යන්නේ නෑ. එහෙට යන්නේ හරි කවන්න ඔයගේ ප්‍රශ්න කියන්නේ. ඔය ප්‍රශ්න කියන්නේ මම නිරවුල්ද? නෑ මේ පෙට්ටිය අර මේ 50 නිව්ටන් වල කප්පිය ආධාරයෙන් තියෙන හින්දා නෙල්ලලා දෙන්නේ. එතකොට ඒකේ දායකත්වයක් නැද්ද කියන්නේ? මේ අභිලම්බ පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවේ දායකත්වයක් මේ තත්තු වලට එහෙම නැද්ද කියලා අහන්නේ. ඔව්. ඒ කියන්නේ ඒකේ දායකත්වයක් තියෙනවා කියලා මම කිව්වේ කියන්නේ තියෙනව නේද කියලා. නිව්ටන් 50 බලය නිව්ටන් 50 බලය. ඔව්. මේ පෙට්ටිය මත දායකත්වයක් තියෙනවනේ. ඔව්. පෙට්ටිය උඩට යන්නේ. ඔව්. ඒක අර මේ ඒක බලපාන්නේ නැද්ද කියලා උදේ කියන්නේ. ඒක මෙතෙන්ට බලපානවා.
ඒකනේ මේ ලණුවකින් හැදෙන්නේ. ඔව්. ඒක අභිලම්භ ප්‍රතික්‍රියාවට පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාවට අදාළද? අදාළ නැහැ. මම ඇහුවේ ප්‍රශ්නය අහන්නම. පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව කාගේ මතද තියෙන්නේ කියලා ඇහුවේ. තලය මත. එච්චරයි. ඒතර මෙහෙන් එන මේකේ බලපෑමක් මේ පෙට්ටිය මත තියෙනවා. මම ඇහුවා මම ඇනලයිස් කරලා දෙන්නම්. පෙට්ටිය විසින් තලය මත ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව කාගේ මතද තියෙන්නේ කියලා ඇහුවා. තේරුණාද? ඒතර මේ 50 නිව්ටන් වල බලපෑමක් මෙයා මත තියෙනවා කියලා ඔයා කිව්වා. මම mg එකක් තියෙනවා ඒ බලපෑම් දෙයක් තියෙනවා කියලා කිව්වා. බරේ බලපෑමයි මේකේ බලපෑමයි. ඔව් බලපෑම් දෙකක් තියෙනවා. ඒ වෙනම කතාවක්. එහෙම තියෙනවා තමයි. ඔව් අරක සෙට් නෑ. ඒක අදාළ නැහැ. තේරුණාද මම කියන එක? හරිද? හරි. ඒක අහන්න තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න ඕනේ. ප්‍රශ්න අහනකොට තමයි මේ පාඩම ක්ලියර් වෙන්නේ. මම දන්නවා මේ පාඩම උගන්වද්දී ළමයිට එහෙම පැටලෙනවා. හරිද? ඒ පැටලෙන ප්‍රශ්න හැම එකක්ම අහන්න ඕනේ. එහෙම අහනකොට මම ඒවා ක්ලියර් කරනවා. පිරිසිදු කරනවා. හරි? එහෙම පිරිසිදු කරනකොට තමයි සබ්ජෙක්ට් එක ඕන දෙයක් ඕන ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන් මට්ටමට සබ්ජෙක්ට් එක ක්ලියර් වෙන්නේ. හරි? ඕන එකක් අහන්න ප්‍රශ්නයක් නැහැ. එතන වස්තුව විසින් තලය මත ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව තියෙන්නේ කාගේ මතද? තලය මත. තලය මත බල මාක් කරන්නේ නැහැ මම. තලය මත බල මාක් කරන්නේ නැහැ. මම බල මාක් කරන්නේ වස්තුව මත තියෙන බල විතරයි. මම බල මාක් කරන්නේ වස්තුව මත තියෙන බල විතරයි. හරිද? හිතලා කියන්න බලන්න ඇයි මම වස්තුව විසින් තලය මත තියෙන බල මාක් කරන්නේ නැතුව වස්තුව මත තියෙන බල විතරක් මාක් කරේ කියලා. වස්තුව මත තියෙන බල විතරක් මාක් කරේ ඇයි මම? වස්තුවනේ දෙයියනේ යන්නේ. තලය යනවේ. තලය යන්නේ නැහැනේ. තලය එක තැන තියෙන්නේ. වස්තුව තමයි යන්නේ. අපි F සමානයි ma දාන්න හදන්නේ වස්තුවටද තලයටද? වස්තුවට. අපි සමීකරණ දාන්නේ වස්තුවට. එහෙනම් අපිට වැදගත් වෙන්නේ වස්තුව මත තියෙන බල විතරයි. අපිට වැදගත් වෙන්නේ වස්තුව මත තියෙන බල විතරයි. ඒකයි මම වස්තුව මත තියෙන බල විතරක් මාක් කරගත්තේ. තලය මත බල මාක් කරගන්න නැතුව. ඇත්තටම තලය මත අභිලම්භ ප්‍රතික්‍රියාවක් තියෙනවද නැද්ද? වස්තුව විසින් තලය මත අභිලම්භ ප්‍රතික්‍රියාවක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වුණාට මම ඒක මාක් කරගත්තේ නැහැ. ඒකට හේතුව මම තලයට මුකුත් සමීකරණ දාලා x සමාන m යන මම දාන්න යන්නේ නැහැ. මම ඒව සමීකරණයම දාන්නේ x සමාන m දාන්න. එහෙම දාන්න හදන්නේ වස්තුවට විතරක් නිසා. හොඳේ? හරි. එතකොට බරේ සංරචකයක් කියනවාට mg cos θ කියලා. හරිද? mg cos θ කියලා. මේ පැත්තට බරේ සංරචකයක් කියනවා mg cos θ කියලා. මොකද්ද මේ mg cos θ කියන්නේ? බරෙන් මේ පැත්තට තියෙන සංරචකය. බරෙන් මේ පැත්තට තියෙන බලපෑම. බරෙන් මේ පැත්තට තියෙන බලපෑම තමයි mg cos θ. බරෙන් මේ පැත්තට තියෙන බලපෑම කොච්චරද? බරෙන් මේ පැත්තට තියෙන බලපෑම mg sin θ. mg sin θ. sin θ. right? හරි. බලන්න. අපි f සමානයි ma දාන්නේ තලයේ දිගේ උඩට. වස්තුවට f සමානයි ma දැම්මනේ දැන් අනන්තව. දැන් අපිට ත්වරණය හොයන්න ඕනේ වෙලා තියෙන්නේ. ත්වරණයයි මේ තත්ත්වයේ ආතතියයි. හරිද? මේ පෙට්ටිය මත තියෙන තන්තුවේ ආතතියයි මේ පෙට්ටියේ ත්වරණය තමයි හොයන්න ඕනේ තියෙන්නේ. දැන් මේ පෙට්ටියට අපි f සමානයි ma දානවා තලයේ දිගේ ඉහළට. පෙට්ටියට f සමානයි ma දානවා තලයේ දිගේ ඉහළට. තලයේ දිගේ ඉහළට පෙට්ටියට f සමානයි ma දානවා. හරි? අංශක 30ක් ආනතව තලයේ දිගේ ඉහළට පෙට්ටියට f සමානයි ma දානවා. හරි? අංශක 30ක් ආනතව තලයේ දිගේ ඉහළට පෙට්ටියට f සමානයි ma දානකොට මොනවද එන බල? හිතලා කියන්න බලන්න. අංශක 30ක් ආනතව තලයේ දිගේ ඉහළට පෙට්ටියට f සමානයි ma දානකොට මොනවද එන බල? ඔක්කොටම කලින් කියන්නේ පෙට්ටිය මත බල කීයක් තියෙනවද? මේ පෙට්ටිය මත බල කීයක් තියෙනවද? බල 4ක්. බල 4ක්. මොනවද බල 4? t තියෙනවා. t තියෙනවා. හරි. mg cos θ තියෙනවා. හරි. mg sin θ තියෙනවා. mg sin θ තියෙනවා. හරි. ඒ හත් තියලා අභිලම්භ ප්‍රතික්‍රියාව. පොළොව විසින් පෙට්ටිය මත ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව. පොළොව විසින් පෙට්ටිය මත ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව තියෙන පෙට්ටිය මතනේ. හරි? අභිලම්භ ප්‍රතික්‍රියාව තියෙනවා. ඒතර බල ඔක්කොම කීයක් තියෙනවද?
1යි 2යි 3යි sorry 1යි 2යි 3යි 4යි බල 4ක් තියෙනවා. දැන් අපි f සමානයි m දාන්න යන්නේ. ඒ කියන්නේ බල 4ක් තියෙනවා මේ 1යි 2යි 3යි 4යි මේ දෙක අයින් කරොත් අපිට මේ බලය සලකන්න වෙනවනේ. මේ mg බලය වෙනුවටනේ බල දෙකක් ගත්තේ. එතකොට mg වෙනුවට mg අයින් කළා ඒ වෙනුවට තමයි මේ බල දෙක ගත්තේ. එතකොට එහෙම ගත්තොත් 1යි 2යි 3යි 4යි. මේ දෙක නැතුව මේක විතරක් ගත්තොත් කීයද බල? 1යි 2යි 3යි. තේරෙනවනේ මේක වෙනුවට තමයි මේ දෙක දාගත්තේ. හරිද? right. එතකොට බල 4ක් තියෙනවා. හරි? වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. හොඳේ ජීවිතේ පළවෙනි වතාවට මේ જાති ගානක් හදන්න. ඒ නිසා වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. හරි? නිකම් මට කියන්න වස්තුවට තිරසට අංශක 30ක් ආනතව ඉහළට තිරසට අංශක 30ක් ආනතව ඉහළට තිරසට අංශක 30ක් ආනතව ඉහළට තමයි f සමාන m දාන්න හදන්නේ. තිරසට අංශක 30ක් ආනතව ඉහළට f සමාන m දාන්න හදන්නේ. හරි? අපි හරියට පිළිවෙලට ලියමු. හරි? පිළිවෙලට ලියමු. කොහොමද පිළිවෙලට ලියන්නේ? මම මෙතන ලියන්නකෝ. ඔව් මෙතන ලියන්නකෝ. සර් අතන අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා ගත්තනේ. ඔව්. ඒක අර මේ වස්තුවකට ලම්බකව තියෙන බල ගණන් ගන්නයි කියන්නේ. ඒක ඕකට බලපාන්නේ නැද්ද? බලපාන. ඒක තමයි දැන් කියන්නේ. හරි? 3 කිලෝග්‍රෑම් වස්තුවට මම 3 කිලෝග්‍රෑම් වස්තුවනේ. මෙතන ඇත්තටම නිව්ටන් 30ක් තියෙන්නේ නේ. මම 3 කිලෝග්‍රෑම්. හරි? ඒතකොට මෙතන ඉන්නේ 30යි sin θ. sin θ. 30යි නිව්ටන් 30යි sin θ. මේ පැත්තට ඉන්නේ නිව්ටන් 30යි cos θ. මෙයා 3 කිලෝග්‍රෑම් නේ. ඕනේ මතකයි. හරි. එතකොට බලන්න 3 කිලෝග්‍රෑම්ට තිරසට අංශක 30ක් ආනතව ඉහළට තිරසට අංශක 30ක් ආනතව ඉහළට f සමානයි m යෙදීමෙන් හරි 3 කිලෝග්‍රෑම්ට තිරසට අංශක 30ක් ආනතව ඉහළට f සමානයි m යෙදීම 3 කිලෝග්‍රෑම්ට තිරසට අංශක 30ක් ආනතව ඉහළට f සමානයි m යෙදීම හරි තිරසට අංශක 30ක් ආනතව ඉහළට f සමානයි m දානකොට හරිද තිරසට අංශක 30ක් ගන්නතෝ ඉහළට f සමාන මේ දානකොට හරිද 3 කිලෝග්‍රෑම්ට තිරසට අංශක 30ක් ගන්නතෝ ඉහළට f සමාන මේ දානකොට මොනවද එන බල තිරසට අංශක 30ක් ගන්නතෝ ඉහළට f සමාන මේ දාන්නේ කොටිම කියනොත් මෙන්න මේ පැත්තට තමයි f සමාන මේ දාන්නේ මෙහෙට f සමාන මේ දානකොට මොනවද එන බල තිරසට අංශක 30ක් ගන්නතෝ ඉහළට f සමාන මේ දිශාවට f සමාන මේ දාන්නේ මේ දිශාවට f සමානින් මේ දානකොට මොනවද එන බල? මොනවද? t. හරියටම හරි. මේ පැත්තටනේ t තියෙන්නේ. හරිද? තිරසට අංශක 30ක් ගන්නතෝ ඉහළට f සමානින් මේ දාන්නේ මේ පැත්තට. ඇලේට ඉහළට. ඇලේට ඉහළට f සමානින් මේ දානකොට ඇලේට ඉහළට f සමානින් මේ දානකොට මේ පැත්තට තියෙන බල මොනවද? t. t ධනද ඍණද? t ධන. t ධන. t ධන. t ධන. හොඳයි t දාන්න ආපස්සට තියෙන බල ඍණ හරිද ආයෙ මොනවද තියෙන බල මොනවද නිව්ටන් 30යි sin තියෙන්නේ ඇයි f සමානයි මේ දාන පැත්තට තියෙන බල ධන ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි නිව්ටන් 30යි sin තියෙන්නේ ඒතකොට නිව්ටන් 30යි sin ධනද ඍණද ඍණ හරියටම හරි මේ පැත්තට තියෙනවා t ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙනවා නිව්ටන් 30යි sin ඒක ඍණ එහෙනම් ඍණ නිව්ටන් 30යි sin 30 නිව්ටන් 30යි sin 30 සමානයි මෙයාගේ ස්කන්ධය 3 කිලෝග්‍රෑම් f සමානයි m නේ දාන්නේ එතකොට බලය t ඍණ sin 30 t තියෙනවා ඉහළට f සමානයි මේ දාන පැත්තට 30යි sin 30 තියෙනවා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ඍණ 30යි sin 30 කියලා දැම්මා ඊට පස්සේ f වලගේ ඕන් f වල කියන මුළු බලවල එකතුව මෙතන දැම්මා f නියෝජනය කරමින් ඊට පස්සේ සමානයි m a සමානයි m m කියන්නේ වස්තුවේ ස්කන්ධය වස්තුවේ ස්කන්ධය 3 කිලෝග්‍රෑම් 3 කිලෝග්‍රෑම් වාරයක් වස්තුවේ ත්වරණය අපි දන්නේ නැහැ ඒක තමයි හොයන්න ඕනේ වස්තුවේ ත්වරණය සිම්පල් a වස්තුවේ ත්වරණය සිම්පල් a හොඳයි right ආයෙත් ඉතින් f සමානයි මේ වස්තු දෙක දාලා සමගාමී සමීකරණ හැදිලා තමයි යන්නේ හොඳයි ඒක දැන් මේ 3 කිලෝග්‍රෑම් දෙක මේ
අංශක 30ක් ආනතෝ තිබ්බොත් විතරද මේ කියන්නේ අංශක 30ක් ආනත තලයක තිබ්බොත් විතරක් නෙමෙයිනේ මේ විදිහට අරනේ බල විභේදනය ගන්න. ඒ කියන්නේ cos 30 ඒ කියන්නේ නිව්ටන් 30යි cos 30යි නිව්ටන් 30යි sin 30යි කියලා බල විභේදනය කරන්නේ අංශක 30 කෝණයටම නෙමෙයිනේ. ඔය ඕන කෝණයකට බලන්න. ඕන කෝණයකට බලන්න. අංශක 90ක් තිබ්බොත් ගන්න බෑ. ඔව් අංශක 90ක් තිබ්බොත් cos 30 බිඳුවක් වෙනවා. අංශක 90ක් තිබ්බොත් මේ පැත්තට බලපෑමක් වෙන්නේ මුළු බලපෑම වෙන්නේ කෙලින්ම පල්ලෙහාට. ඔව් එකක් වෙන මේ පැත්තට එකක් වෙන මේ පැත්තට නැති වෙලා යනවා. හරිද? තේරුණා? ඒ කියන්නේ මේ ඇලවෙන කෝණය වැඩි වෙන්න මේ පැත්තට එන සංරචකයේ අඩු වෙලා යනවා. මේ පැත්තට එන සංරචකයේ වැඩි වෙලා යනවා. ඒ කියන්නේ කෝණය ඇලවෙන්න මෙහෙට එන්න තමයි බලන්නේ. හරි? තේරුණාද? ඒකට මේ පැත්තට එන සංරචකයේ වැඩි වස්තුව පොළවෙන් බුරුල් වෙන්නද බලන්නේ පොළොවට තද වෙන්නද බලන්නේ. මේ මැල කරන්න. හරි. පැත්තට යන්න බලන්නේ කියන්නේ. ඔව් පොළවේ නිකන් බුරුල් වෙන්න වගේනේ බලන්න. හරිද? ඒතකොට මේ පැත්තට සංරචකය අඩු වෙනවා. හරිද? ඕක තමයි ඇත්ත කතාව. හරිද? චල ටිකක් තේරුණා ප්‍රශ්නේ නැහැ. කොහොම හරි f සමානයි මේ දානකොට මේ පැත්තට t ධන පැත්තට තියෙන බල ධන ඊට පස්සේ ආපස්සට තියෙන බල ඍණ. ඒතර ආපස්සට දෙනවා 30යි sin 30ක්. ඒක සමානයි ස්කන්ධ 3 කිලෝග්‍රෑම් වල ත්වරණයේ a. මම මේක සුළු කරලා ලියන්නම්. මේක සුළු කරලා සමීකරණයක් හැටියට ලියා ගන්නම්. එතකොට මට මෙතන ගන්න පුළුවන් t ඍණ 30යි sin 30. sin 30ගේ cos 60 භාගයයි sin 30 භාගයයි නේ. cos 60 භාගයයි sin 30 භාගයයි. එහෙනම් 30 වාරයක් භාගය sin 30 කියන්නේ භාගයනේ. 30 වරක් භාගය කියන්නේ 15යි. t ඍණ 15 සමානයි ස්කන්ධය 3 කිලෝග්‍රෑම් වරක් 3යි. t ඍණ 15 සමානයි 3යි. t ඍණ 15 සමානයි 3යි. ඔන්න මේක පළවෙනි සමීකරණය. t ඍණ 15 සමානයි 3යි. ඔන්න ඕක පළවෙනි සමීකරණය. right? t ඍණ 15 සමානයි 3යි. ඕක පළවෙනි සමීකරණය. right? ඒක තමයි පළවෙනි සමීකරණය. right? හරි. හරි. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට කරන්නේ ඔන්න මේ වස්තුවට f සමානයෙන් මේ දැම්මා. ඊළඟට අපි කරන්නේ දැන් තන්තුවේ ආතතියයි ත්වරණයයි හොයන්න ඕනේ. නොදන්න පද කීයක් තියෙනවද? නොදන්න පද තන්තුවේ ආතතියයි ත්වරණයයි හොයන්න ඕනේ. දැන් මේ සමීකරණේ නොදන්න පද කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. නොදන්න පද දෙකක් හොයන්න සමගාමී සමීකරණ. හරි? සාමාන්‍ය පෙළ සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ කවුරුත් ළමයට බැරි නම් සුළු කිරීම වීඩියෝ සීරීස් එක තියෙනවා. ඒක බලලා සමගාමී සමීකරණ පුළුවන් කරගෙන එන්න. පුළුවන් කරගෙන එන්න. හරිද? right. එතකොට t ඍණ 15 සමානයි 3යි. මේක පළවෙනි සමීකරණය. ඊළඟට නොදන්න පද දෙකක් තියෙනවා මෙතන. නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් ඕනේ. නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් ඕනේ. හරි? නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් ඕනේ. එහෙනම් මේ වස්තුවට පල්ලෙහාට x සමානෙන් මේ දාමු. හරිද? මේ වස්තුවට පල්ලෙහාට x සමානෙන් දැන් මේ වස්තුව පල්ලෙහාට ත්වරණය වෙනවනේ. මේ වස්තුවට පල්ලෙහාට x සමානෙන් මේ දැම්මම තව සමීකරණයක් එනවා. නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් ඕනේ. මේ වස්තුවට පල්ලෙහාට x සමානෙන් මේ දැම්මම තව සමීකරණයක් එනවා. එතකොට ඒකෙන් තව සමීකරණයක් අරගෙන සමීකරණ දෙක විසඳලා t සහ a හොයාගන්න පුළුවන්. හරි. දැන් මම කරන්න යනවා ඉතුරු ටික. හරි? හොඳට බලන්න. හරි බලන්න ඈ. හරි හදාගන්න පුළුවන් නම් හදාගෙන යන්න ප්‍රශ්නේ නැහැ. හරි ඉතුරු ටික හදාගන්න පුළුවන් නම් හදාගෙන යන්න ප්‍රශ්නේ නැහැ. 5 කිලෝග්‍රෑම් වස්තුවට 5 කිලෝග්‍රෑම්ට පල්ලෙහාට x සමානෙන් මේ දාන්න. 5 කිලෝග්‍රෑම් වස්තුවට පහළට x සමානෙන් මේ දාන්න. 5 කිලෝග්‍රෑම් වස්තුවට පහළට x සමානෙන් මේ දානකොට පහළට තියෙනවා නිව්ටන් 50යි නිව්ටන්. පහළට තියෙනවා 50යි නිව්ටන්. ඍණ t සමානයි පල්ලෙහාට තියෙනවා 50යි නිව්ටන් t තියෙන්නේ ආපස්සට. හරිද? මේ පැත්තට 50ක් තියෙනවා t තියෙනවා ආපස්සට. එහෙනම් 50යි නිව්ටන් ධන t ඍණ. ඇයි f සමානෙන් මේ දාන දිශාවට විරුද්ධ දිශාවට t තියෙන්නේ. හරිද? 50යි නිව්ටන් මත බල දෙකයි තියෙන්නේ. එකක් කිලෝග්‍රෑම් 5 මත බල දෙකයි තියෙන්නේ. එකක් 50යි නිව්ටන් අනිත් එක t. 50යි නිව්ටන් තියෙන්නේ f සමානෙන් මේ දාන පැත්තට. ඒක නිසා 50යි නිව්ටන් ධන t තියෙන්නේ f සමානෙන් මේ දාන පැත්තට විරුද්ධ පැත්තට. ඒක නිසා t ඍණ සමානයි
එයාගේ ස්කන්ධය 5 කිලෝග්‍රෑම් වාරයක් ත්වරණය සිම්පල් A. එයාගේ ස්කන්ධය 5 කිලෝග්‍රෑම් වාරයක් ත්වරණය සිම්පල් A. එතකොට එනවා 50 ඍණ t 50 ඍණ t සමානයි 5a. 50 ඍණ t සමානයි 5a. 50 ඍණ t සමානයි 5a. මේක දෙවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. right? මේක දෙවෙනි සමීකරණය. හරි. ඔන්න මේක පළවෙනි සමීකරණේ අරක දෙවෙනි සමීකරණය. දැන් ඉතින් කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි. සමගාමී සමීකරණ සුළු කරලා t සහ a හොයන්න තියෙන්නේ. මෙතනින් එහාට තියෙන්නේ O level maths. මෙතනින් එහාට තියෙන්නේ O level maths. හරි? t සහ a හොයන්න තමයි තියෙන්නේ. right. මොකද කරන්න හොඳ? t සහ a හොයන්න. අපිට මෙහෙම කරන්න පුළුවන්. t සහ a හොයන්න. හරි? t සහ a හොයන්න මෙහෙම කරන්න පුළුවන්. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ දෙක එකට එකතු කරා නම් t කැපෙනවා. මේ t කැපෙනවා. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ දෙක එකට එකතු කරා නම් t කැපෙනවා. හරි? පළවෙනි සමීකරණයට එකතු කරන්න ඕනේ දෙවෙනි සමීකරණය. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරන්න. එතකොට පළවෙනි සමීකරණේ දකුණු පැත්තට වම් පැත්තට දෙවෙනි සමීකරණේ වම් පැත්ත එකතු වෙනවා. පළවෙනි සමීකරණේ වම් පැත්ත t ඍණ 5 t ඍණ 15 t ඍණ 15 ධන දෙවෙනි සමීකරණේ වම් පැත්ත 50 ඍණ t සමානයි. මෙතන අදින්නම්. මෙතන ලියන්න මෙතන ඉඳ බදින නිසා. මෙතන ලියන්න මට මෙතන ඉඳ බදිය එකට. මෙතන ලියන්නම් එතකොට මේකේ දකුණු පැත්ත නෙවෙයි වම් පැත්ත. මේකේ වම් පැත්ත ගත්තාම t ඍණ 15 t ඍණ 15 පළවෙනි සමීකරණේ වම් පැත්ත t ඍණ 15 ධන දෙවෙනි සමීකරණේ වම් පැත්ත. පළවෙනි සමීකරණේ වම් පැත්තට දෙවෙනි සමීකරණේ වම් පැත්ත එකතු කරමු. t ඍණ 15 ධන 50 ඍණ t 50 ඍණ t සමානයි පළවෙනි සමීකරණේ දකුණු පැත්තට දෙවෙනි සමීකරණේ දකුණු පැත්ත එකතු කරමු. 3a ධන 5a 3a ධන 5a. මෙතන ධන t ට මෙතන ඍණ t කැපිලා යනවා. 50න් 15ක් අඩු වුණාම 50න් 15ක් අඩු වුණාම කීයද? 50න් 15ක් අඩු වුණාම එනවා 5ක් අඩු වුණාම 45යි 35යි දුන්නා. ඕනේ 35යි. 35 සමානයි මෙතන 3a වලට 5a එකතු වුණාම 8a. එතන උත්තරේ එනවා දෙපැත්තම 8ෙන් බෙදන්න ඕනේ. තොරණේ හොයන්න දෙපැත්තම 8ෙන් බෙදන්න ඕනේ. දෙපැත්තම 8ෙන් බෙදුවාම එනවා a සමානයි 35 බෙදීම 8 කියලා. a සමානයි 35 බෙදීම 8 35 බෙදීම 8 කියන්නේ කීයද? 4.375. හරිනේ? 4.375. 4.375 ms ඍණ 2. 4.375 ms ඍණ 2 කියලා ත්වරණය. හරි? ඒතර උත්තරේ ස්ථිර කරලා ලියන්න ඕනේ. එම නිසා ත්වරණය සමානයි 4.375 ms ඍණ 2. එම නිසා ත්වරණය සමානයි 4.375 ms ඍණ 2. එම නිසා ත්වරණය සමානයි 4.375 ms ඍණ 2. right. ත්වරණය හෙව්වා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? තන්තුවේ ආතතිය හොයන්න ඕනේ. හරි? මේක ලියාගන්නකො. මේක ලියාගෙන ඉවර කරන්න ඊට පස්සේ මම තන්තුවේ ආතතිය හොයන්න. සමගාමී සමීකරණ සුළු කරන්න දන්න කට්ටිය දන්නා ඉතින් මෙතනින් එහාට කරන්න තියෙන්නේ මේ හොයාගත්ත ත්වරණය එක්කෝ මෙතන ආදේශ කරලා දෙවෙනි සමීකරණය ආදේශ කරලා නැත්නම් පළවෙනි සමීකරණය ආදේශ කරලා තන්තුවේ ආතතිය හොයන්න තමයි තියෙන්නේ. right? තන්තුවේ ආතතිය ආව කීයද? 28.1. 28.1 ගන්න. හරි. තන්තුවේ ආතතිය 28.1 ගාණක් කිලෝ වෙන්න බලමු. එතකොට තන්තුවේ ආතතිය එනවා 28.1 ගාණක් කියලා කියනවා. බලමු. කොහොමද ගන්නෙ? හරි. මේ ටික ලියාගෙන ඉවර කරන්න වීඩියෝ එකෙන් බලන කට්ටිය මේ ටික ලියාගෙන ඉවර කරන්න මම මේ චුට්ට මකනවා. තන්තුවේ ආතතිය හොයන්න මට බෝඩ් එකේ ඉන්න නැති නිසා මේ ටික මකනවා. මේ ටික මකලා හදන්න පටන් ගන්නවා.
වීඩියෝ එකෙන් බලන කට්ටිය ඔක්කොම ලියා ගන්න ටක් ගාලා ඔක්කොම ලියා ගන්න. වීඩියෝ එක නතර කරලා ඔක්කොම ලියා ගන්න. මේ සෙට් එකම වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. හරි. මොනම මේක මකනවා. හරි මම තොරණේ දැන් තොරණේ හෙව්වනේ 4.375 කියලා. තොරණේ 4.375 කියලා ගන්න නැතුව මම තොරණේ ගන්න 35 බෙදීම 8 කියලා. භාග සංඛ්‍යාව හැටියට තොරණේට ආවනේ මෙතන 35 බෙදීම 8 කියලා. ඒ 35 බෙදීම 8 ගන්නම් භාග සංඛ්‍යාව හැටියට ගන්නම්. එතකොට සුළු කරගන්න ටිකක් ලේසි ඒකයි. අනිත් එක සුළු කරගන්න ලේසි සහ මේ 4.375 ආසන්නව වටේලනේ ගත්තේ. ඒ වටේල උත්තර ගන්නකොට අන්තිම උත්තරේ වරදිනවා. ඒ කියන්නේ වටේපු උත්තර දැන් ගාන එක තැනකදී චුට්ටක් වටේනවා. තව තැනකදී තව චුට්ටක් වටේනවා. තව තුන් තැනකදී තව චුට්ටක් වටේනවා. එතකොට ඇත්ත උත්තරේ මොකද වෙන්නේ? ඇත්ත උත්තරේට යන එක චුට්ට වෙනස් වෙනවා. තේරෙනවනේ? එතකොට වටේල ගත්ත උත්තර වලට වඩා මෙහෙම භාග සංඛ්‍යාව. භාග සංඛ්‍යාවක් සුළු කරලා වටේල ගත්ත උත්තරයට වඩා භාග සංඛ්‍යාවම ඊළඟ පියවරට ආදේශ කරාම උත්තරේ ඊළඟ උත්තරේ නිර්වද්‍යතාවය වැඩි. ඊළඟ උත්තරේ හරියන ගතිය වැඩි. නැත්නම් වටේපු උත්තරයක් ආදේශ කරලා මෙතන t හෙව්වොත් එහෙම t වල ඇත්ත උත්තරයට වඩා t වලට එන අගය වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද මම කියන එක? එතකොට මම මේ භාග සංඛ්‍යාව ගන්නවා 35 බෙදීම 8 ගන්නවා. හරිද? තොරණේට 35 බෙදීම 8 ගන්නවා. හරිද? හරි. තොරණේ a හි අගය එක්ක පළවෙනි සමීකරණය ආදේශ කරලා නැත්නම් දෙවෙනි සමීකරණය ආදේශ කරලා අපිට t හොයන්න පුළුවන්. මම පළවෙනි සමීකරණය ආදේශ කරනවා ඈ. simple a හි අගය පළවෙනි එකෙහි ආදේශයෙන් එකෙහි ආදේශයෙන්. ඒතර a වලට අපි කලින් හෙව්වනේ a වලට එනවා 35 බෙදීම 8ක් කියලා. 35 බෙදීම 8යි ms වෙන දෙකක් එනවා කියලා අපි ඉස්සෙල්ලා හෙව්වනේ. a වලට simple a වලට 35 බෙදීම 8ක් එනවා කියලා ඉස්සෙල්ලා හෙව්වනේ අපි. එතකොට හරි. එතකොට අපිට පුළුවන් මොකද්ද? a ආදේශ කරන්නේ. a ආදේශ කරන්න පුළුවන්. එතකොට එනවා t ඍණ 15 සමානයි 3 වාරයක් a 3 වාරයක් 35 බෙදීම 8. a කියන්නේ 35 බෙදීම 8. මේ ඍණ 15 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම t සමානයි 3 වාරයක් 35 බෙදීම 8. මේ ඍණ 15 සමාන ලකුණෙන් අනිත් පැත්තට ගියාම ධන 15 වෙනවා. හරි 3 වාරයක් 35 බෙදීම 8 ධන 15. එතකොට නෝ t වල අගය. මේක කැල්කියුලේට් කරලා ගන්න තියෙන්නේ. මේක කැල්කියුලේටරෙන් සුළු කරලා ගන්න තියෙන්නේ. හරියට වෙනවද මේක කැල්කියුලේට් කොහොමද? අර උත්තරේ වෙනවනේ. කොහොමද ගහන්නේ? වරහන් ඇතුලේ 3 වාරයක් 35 බෙදීම 8. ඊට පස්සේ වරහන් වහලා ඒකට එකතු කරන්න ඕනේ 15ක්. එහෙමනේ ගත්තේනේ. වරහන් එම ගෙවන්නේ හරියට. හරියට. අර උත්තරේ වගේ වරහන් වෙනවා. හරි. එතකොට චුට්ටක් දෙන්න. තප්පරයක් දෙන්න. මේක කැල්කියුලේටරෙන් ගහන්නේ මෙහෙමයි. මේක කැල්කියුලේටරෙන් ගහන විදිහ මම පෙන්නන්නම්. කොටස් ඔය ගහලා තියෙන එක වැරදි. පොඩි වැරද්දක් තියෙනවා. හරි. මේ කැල්කියුලේටරෙන් ගහන්නේ මෙහෙමයි. 35 වරක් 3 බෙදීම 8 ධන 15. හරි. එතකොට t වලට එනවා කීයද? 28.5 ගන්නනේ. 28.5 කීයද මල්ලි? 1.5. 1.5. 28.5 නිව්ටන්. ඊට පස්සේ උත්තරේ ස්ථිර කරලා යන්න ඕනේ. එම නිසා තන්තුවේ ආතතිය සමානයි 28.125 නිව්ටන්. එම නිසා තන්තුවේ ආතතිය 28.125 නිව්ටන්. හරි. එම නිසා තන්තුවේ ආතතිය 28.125 නිව්ටන්. හරිනේ. right. හරි. හරි. හරිනේ ගාන ඉවරනේ. right. හරි. ලියන්න මේ ගාන.
ඊළඟ ලියන්න රූපේ පරිදි තිරසට අංශක 30ක් ආනත තලයක් මත 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 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තබා 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තබා 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තබා 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තබා රූපේ පරිදි තිරසට අංශක 30ක් ආනත තලයක් මත 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් තබා දක්වා ඇති දිශාවට 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 100යි නිව්ටන් බලයක් යෙදූ විට දක්වා ඇති දිශාවට 100යි නිව්ටන් බලයක් යෙදූ විට දක්වා ඇති දිශාවට 100යි නිව්ටන් බලයක් යෙදූ විට ලක්වන ත්වරණය සොයන්න දක්වා ඇති දිශාවට 100යි නිව්ටන් බලයක් යෙදූ විට ලක්වන ත්වරණය සොයන්න ඒ කියන්නේ තිරසට මේ පොළවට අංශක 30ක් ආනත තලයක පොළවට අංශක 30ක් ආනත තලයක පොළවට මේ පොළව පොළවට අංශක 30ක් ආනත තලයක වස්තුවක් තියලා ඒක උඩට නිව්ටන් 100ක බලයක් දාලා තල්ලු කරනවා. නිව්ටන් 100ක බලයක් දාලා තල්ලු කරනවා. මෙයාගේ බර කිලෝග්‍රෑම් 5ක් වෙන්න ඕනේ. ඒකට නිව්ටන් 50ක් තියෙන්නේ. කිලෝග්‍රෑම් 5ක් විතර බර වස්තුවක නිව්ටන් 100ක බලයක් දාලා තල්ලු කරනවා. අපෙන් අහනවා මොකද වෙන්නේ කියලා. ත්වරණය වෙන්නේ කොච්චරකින්ද කියලා අහනවා. හරි. හොයන්නකෝ බලන්න. හරි. එතකොට මෙයාට මෙහෙට f සමානයි මේ දානකොට දැන් වස්තුව යන්නේ උඩට. උඩට යයිද පල්ලයට යයිද උඩට යයිනේ. උඩට යයි. උඩට තල්ලු කරන උඩට යයි. සමහර විදිහට පල්ලයට යන්නත් පුළුවන්. වස්තුවේ බර වැඩි වුණොත් පල්ලයට එන්නත් පුළුවන්. මේ පැත්තේ යන සංරචකයේ වැඩි වුණොත් පල්ලයට එන්නත් පුළුවන්. අපි හිතමු වස්තුව උඩට යනවා කියලා. වස්තුව උඩට යනවා කියලා හිතමු. වස්තුව උඩට යනවා. වස්තුව උඩට යනකොට මේ බරේ සංරචක දෙකක් කරනවා. බරේ එක සංරචකයක් කරනවා මේ පැත්තට. බරේ එක සංරචකයක් කරනවා මේ පැත්තට. බරේ අනිත් සංරචකයක් කරනවා මේ පැත්තට. හරි. බරේ එක සංරචකයක් කරනවා තලයට ලම්බකව එක සංරචකයයි තලයට සමාන්තරව තව සංරචකයයි. එතකොට මෙතන අංශක 30ක් නම් මෙතනත් අංශක 30යි. මෙතන අංශක 30ක් නම් මෙතනත් අංශක 30යි. right? එතකොට නෝ 50යි cos 30 කියන සංරචකයක් මේ පැත්තට. මේ පැත්තට නෝ 50යි cos 30. හරි 50යි cos 30. 50යි cos අංශක 30. 50යි cos 30. මේ පැත්තට නෝ 50යි cos 30ක් මේ පැත්තට නෝ 50යි sin 30ක්. 50යි sin 30ක්. මේ පැත්තට නෝ 50යි sin අංශක 30ක්. right? mg cos 30ක් වෙනවා මේ පැත්තට 50යි cos 30ක් වෙනවා මේ පැත්තට 50යි sin 30ක් වෙනවා මේ පැත්තට. right? හරිනේ. ඉස්සෙල්ලා වගේ. දැන් වස්තුව ත්වරණය වෙන්නේ කොහෙටද? මේ white board එකේ ඉරිය අදිනකොට කෙලින් අදින්න බැරි කේස් එකක් තියෙනවා. හරි. දැන් වස්තුව ත්වරණය වෙන්නේ කොහෙටද? උඩහාටනේ. එහෙනම් වස්තුවට f සමාන මේ දාන්න ඕනේ උඩට. හරි. එක සමීකරණයක් දාපුවම උත්තර එනවා. තිරසට අංශක 30ක් ආනත උඩට තියෙන්නේ. ඔය තිරසට අංශක 30ක් ආනතව ඉහළට. හරිද? f සමානයෙන් මේ දානවා කාටද 5 කිලෝග්‍රෑම්ට තිරසට අංශක 30ක් ගන්නත් විතරට f සමානයෙන් මේ 5 කිලෝග්‍රෑම්ට දානවා. ඒක ලියන්න ඕනේ. කාටද මොන දිශාවටද මොන සමීකරණයක් දාන්න කියලා ලියන්න ඕනේ. හරි. හරි. මම අර මේකේ බර 30යි කියලා හරි. 30යි නෙවෙයි ගාන සිංහලෙන් දෙනව නේද? ඔව්. ගාන සිංහලෙන් කියනකොට බර කිලෝග්‍රෑම් 5යි කියලා. හරි. එතකොට
අංශක 30ක් ගන්නතු ඉහළට f සමානයි මේ දානකොට මොකද කරන්නේ? ඉහළට f සමානයි මේ දානකොට ඉහළට තියෙන බල ධන ආපස්සට තියෙන බල ඍණ. මෙතන ඉහළට තියෙන බල මොනවද? තිරසර අංශක 30ක් ගන්නතෝ ඉහළට තියෙන බල මොනවද? ඈ? ඉහළට බල නැහැ. හත්තිලව්වේ නිව්ටන් C තියෙන හඳේද? නිව්ටන් C තියෙන පහළට නිව්ටන් C යෙන් පල්ලෙහාට දාදින්නේ. නෑ. නිව්ටන් C උඩට තල්ලු කරන්නේ. උඩට. තේරෙනවද? එතකොට අර පැත්තෙන් තමයි මාක් කියන්නේ. නෑ. උඩට තියෙන බල මෙහෙමනේ උඩට තල්ලු කරනකොට මෙතනින් අදින්න ඕනේ කියලා එකක් නෑනේ. ඇයි පිටිපස්සෙන් උඩට තල්ලු කරන්න බැරිද? පුළුවන්නේ. නිව්ටන් C යෙන් බලය තියෙන්නේ කොහෙටද? උඩටද පල්ලෙහාටද? උඩට. නිව්ටන් C යෙන් බලය තියෙන්නේ උඩට. හරිද? ප්‍රායෝගිකව හිතන්න. උඩටනේ තල්ලු කරන්නේ දෙයියනේ. තේරෙනවනේ? නිව්ටන් C යෙන් බලය තියෙන්නේ උඩට. හරිද? නිව්ටන් C යෙන් උඩට බලය දෙනවා. හරිද? නිව්ටන් C යෙන් බලය දෙන උඩට නිව්ටන් Cයි. ඒක ධනද ඍණද? උඩට f සමානයි මේ දානකොට? ධන. ඊට පස්සේ ආය මොනවද තියෙන බල? f සමානයි මේ දාන පැත්තට ආය මොනවද තියෙන බල? මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. සෝරි. මෙතන වස්තුවක අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. f සමානයි මේ දාන පැත්තට ආය මොනවද තියෙන බල? f සමානයි මේ දාන පැත්තට ආය මොනවද තියෙන බල? ඈ? f සමානයි මේ දාන පැත්ත. ඔව් f සමානයි මේ දාන පැත්තට ආය මොනවද තියෙන බල? 50යි sin 30 නේ. ඒක තියෙන්නේ f සමානයි මේ දාන පැත්තට විරුද්ධ පැත්තට. එහෙනම් 50යි sin 30 ධනද ඍණද? ඍණ. ඒ කියන්නේ f සමානයි මේ දාන පැත්තට බලපාන බල තියෙන්නේ දෙකයි. එකක් නිව්ටන් C අනිත් එක 50යි sin 30. 50යි sin 30. r බලපානවද? f සමානයි මේ දාන දිශාවට r වල බලපෑමක් එනවද? නෑ. ඇයි ඒ? f සමානයි මේ දාන දිශාවට ලම්බකව තමයි r තියෙන්නේ නේ. f සමානයි මේ දාන දිශාවට ලම්බකව තමයි r තියෙන්නේ. ඒතකොට r වල බලපෑමක් එන්නේ නැහැ. හරි? එතකොට එනවා නිව්ටන් Cයි මේ 50යි sin 30 ධනද ඍණද? 50යි sin 30 ඍණ. හරියටම හරි. ඍණ 50යි sin 30. 50යි නිව්ටන් sin 30. ඇයි ඒ f සමානයි මේ දාන පැත්තට දිශාවට විරුද්ධ දිශාවට තමයි 50යි sin 30 තියෙන්නේ. සමානයි. මේ 50යි cos 30 එනවද? f සමානයි මේ දාන පැත්තට 50යි cos 30 එනවද? නෑ. ඇයි නැති වෙන්න හේතුව? f සමානයි මේ දාන දිශාවට ලම්බක දිශාවට තමයි 50යි cos 30 තියෙන්නේ. හැම වෙලේම f සමානයි මේ දාන දිශාවට ලම්බක දිශාවලට තියෙන බල ගණන් ගන්නෑ. f සමානයි මේ දාන දිශාවට ලම්බක දිශාවලට තියෙන බල ගණන් ගන්නේ නෑ. හොඳයි? 50යි cos 30 සමානයි ස්කන්ධයේ m වාරයක්. මෙයාගේ ස්කන්ධය m. ස්කන්ධය m ස්කන්ධය කියන්නේ කීයද? 5 කිලෝග්‍රෑම්. ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් වාරයක්. ත්වරණය දන්නේ නැහැ. ත්වරණය a. one shot එනවා සමීකරණය. එක සමීකරණයක් විසඳුම ගමන් උත්තර එනවා. එක සමීකරණයක් විසඳුම ගමන් උත්තර එනවා. CI නිව්ටන් ඍණ 50 වාරයක් sin 30. sin 30 කියන්නේ භාගයයි. මතක තියෙන්න ඕනේ ඈ. 50යි නිව්ටන් වාරයක් sin 30 කියන්නේ cos එක භාගය වෙන sin 30 භාගයයි සමානයි 5යි a. 5 කිලෝග්‍රෑම් වාරයක් a. එතන 50 sorry 100 ඍණ 50 වාරයක් භාගය කියන්නේ 25යි සමානයි 5යි a. 100න් 25ක් ගියාම 75යි 75 සමානයි 5යි a. දෙපැත්තම 5න් බෙදන්න පුළුවන්. දෙපැත්තම 5න් බෙදන්න ඕනේ a උක්ත කරගන්න. ඒතකොට දෙපැත්තම 5න් බෙදුවා වෙනවා 75 5න් බෙදුවම 15යි ms ඍණ 2. ත්වරණය එනවා 15යි ms ඍණ 2 කියලා. ඒතර උත්තරේ ස්ථිර කරලා ලියන්න ඕනේ. එම නිසා ත්වරණය සමානයි 15යි ms ඍණ 2. එම නිසා ත්වරණය සමානයි 15යි ms ඍණ 2. මේ ගණන් දුන්නාම ගොඩක් වෙලාවට මේ අවධානය දෙන්න ඕන අර බල ලකුණු කිරීම මාක් එක මත නෙමෙයි කියන අදහස මත කියන්නේ. ඔව් බලයේ තියෙන කොයි පැත්තටද? කොතනද කියන එක නෙමෙයි කොයි පැත්තටද කියන එක. ඒක මෙතන එන්නත් පුළුවන් මෙතන එන්නත් පුළුවන්. පැත්ත තමයි මේ පැත්ත හිතලෙන් ගහලා තියෙනනේ කොයි පැත්තටද බලය එන්නේ කියලා. හරි? ඒක ගණන් හදනකොට තමයි අවබෝධය එන්න වැඩි වෙන්නේ. හොඳේ. ඒකට මම ගොඩාක් ගණන් හදවලා ප්‍රැක්ටිස් කරන්නේ. ගොඩාක් ගණන් හදවලා ප්‍රැක්ටිස් කරනකොට එක එක ගණන් වලදී තේරෙන්න පටන් ගන්නවා මේක මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. හරි? ගණන් හදනකොට තමයි අවබෝධය වැඩි වෙන්නේ. හරි? right. හරි. දාගන්න. හරිනේ?
අපි ඊළඟ කාණ්ඩය. ලියන්න. මෙහෙම ලියන්න. රූපයේ ඇති බල පද්ධතියේ කෙලින්ම ලියන්න. රූපයේ ඇති බල පද්ධතියේ වස්තුවල පොදු තොරණයක් රූපයේ ඇති බල පද්ධතියේ වස්තුවල පොදු තොරණයක් තන්තුවල ආතතියනුත් සොයන්න. රූපයේ ඇති බල පද්ධතියේ වස්තුවල පොදු තොරණයක් තන්තුවේ ආතතියක් සොයන්න. තන්තුවේ ආතතියක් සොයන්න. රූපයේ ඇති බල පද්ධතියේ පොදු තොරණයක් තන්තුවේ ආතතියක් සොයන්න. හරි. ඉස්සෙල්ලා ගාන හදුවට වඩා කෙටි ක්‍රමයකට මම මේ ගාන හදනවා. ඉස්සෙල්ලා ගාන හදුව ක්‍රමයට වඩා කෙටි ක්‍රමයකට මම මේ ගාන හදනවා. හරි. try එකක් දාන්න බලන්න. මේ ගානත් මම දිග ක්‍රමයට හදන්න. මේක මුළු පද්ධතියටම එකවර F සමානයෙන් මේ දාලා හදන එකවරම තොරණය හොයන ක්‍රමයකුත් තියෙනවා. ඒක මම පස්සේ කියන්න. ගණන් හදලා හොඳට ටෙම්පරා දුන්නාට පස්සේ කියන්න. හරි. දැනට මම මේ ගාන දිග ක්‍රමයට හදන්න. මේ ගාන එකපාරට කෙටි ක්‍රම එකපාරට කියලා දුන්නොත් ඒක ඇඟට වදින්නේ නැහැ. කෙටි ක්‍රමයේ කියලා දෙනවනේ ගණන් හදලා හොඳට ඇඟට පදන් වුණාට පස්සේ තමයි කෙටි ක්‍රමයේ කියලා දෙන්නේ. ඒක නිසා මම මේ ගාන දිග ක්‍රමයට හදන්න. මේ ගාන මම දිග ක්‍රමයට හදන්නම්. ඔන්නෝම මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුව ඔන්නෝම ආනත තලයක තියෙනවා. මේ මෙහෙම ආනත තලයක තියෙනවා වස්තුව. ඔන්නෝම ආනත තලයක තියෙනවා. මේ වස්තුව මෙන්න මේ වගේ ආනත තලයක තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරිද? ඔන්නෝම ආනත තලයක තියෙනවා. හරි. මේ වගේ ආනත තලයක තියෙනවා. මෙතන කෝණය අංශක 90යි කියමුකෝ. මෙතන කෝණය අංශක 90යි. හරි. මෙතන කෝණය අංශක 90යි. පෙට්ටිය මෙන්න මෙහෙම කප්පියක් උඩින් තමයි යන්නේ. මෙන්න මේ වගේ කප්පියක් උඩින් තමයි ඔන්නෝම කප්පියක් උඩින් ඔහොම යනවා. නෑ සෝරි කප්පිය උඩින් යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා උන්නෝම වස්තුවක් මේ වගේ වස්තුවක් මෙතන තියෙනවා. මෙතන මෙහෙම වස්තුවක් තියෙනවා. ඒ වස්තුවට ලණුවක් දාලා මෙහෙම ලණුවක් දාලා මෙතනින් එල්ලලා තියෙනවා කිලෝග්‍රෑම් 5ක් එල්ලලා තියෙනවා කියමුකෝ. එතකොට මෙයාලගේ බල මාක් කරගමු. මෙතන ලණුව තියෙනවා. මෙතන මේ වස්තුව තියෙනවා. මෙතන මේ වස්තුව තියෙනවා. මෙතන මේ ලණුව තියෙනවා. හරිද? ඔන්න ඔහොම තියෙනවා. රයිට්? හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. මෙයාගේ ස්කන්ධය කීයද? මේ වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. කිලෝග්‍රෑම් 10ක් නම් මෙතනින් පල්ලෙහාට තියෙනවා නිව්ටන් 100ක්. ඊට පස්සේ ලණුවෙන් උඩට ඇදගෙන ඉන්නේ. උඩට තියෙනවා නිව්ටන් T බලයක්. තන්තුවේ ආතතිය තියෙනවා උඩට T. හරිද? මෙතනින් පල්ලෙහාට තියෙනවා තන්තුවේ ආතතිය T. මෙතනින් උඩට තියෙනවා තන්තුවේ ආතතිය T. මෙතනින් පල්ලෙහාට තියෙනවා තන්තුවේ ආතතිය මේකේ තන්තුව විසින් වස්තුව මත ඇති කරන ආතතිය මේ. වස්තුව විසින් තන්තුව මත ඇති කරන ආතතිය මේ. ඒ තන්තුව දිගේ ගිහිල්ලා තන්තුව විසින් කප්පිය මත ඇති කරන ආතතිය මේ. කප්පිය විසින් තන්තුව මත ඇති කරන ආතතිය මේ. මේක දිගේ ගිහිල්ලා කප්පිය විසින් මේ තන්තුව මත ඇති කරන ආතතිය තමයි මේ තියෙන T. ඊට පස්සේ මේ තන්තුව විසින් මේ කප්පිය මත ඇති කරන ආතතිය තමයි මේ තියෙන්නේ T. ඊට පස්සේ තන්තුව දිගේ ඇවිල්ලා මේ තන්තුව විසින් මේ වස්තුව මත ඇති කරන ආතතිය T. මේ වස්තුව විසින් මේ තන්තුව මත ඇති කරන ආතතිය T. ඔන්න ඔහොම තියෙනවා. right? ඊට පස්සේ මෙයාගේ හරි ඊට පස්සේ මේ වස්තුවේ බර තියෙනවා පල්ලෙහාට mg වස්තුවේ බර තියෙනවා පල්ලෙහාට mg වස්තුවේ බර ඇත්තටම කීයද කියන්නේ වස්තුවේ ස්කන්ධ දෙනවනේ 2 කිලෝග්‍රෑම් නේ එහෙනම් බර 20යි නිව්ටන් වස්තුවේ බර තියෙනවා 20යි නිව්ටන් ඊට පස්සේ වස්තුව පොළවත් එක්ක ගෑවෙනවා වස්තුවයි පොළවයි ගෑවෙනවා එතකොට පොළවේ ඉඳන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් කරන උඩට r පොළවේ ඉඳන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් කරන උඩට r
ඊට පස්සේ පොළවේ තම ලම්බ ප්‍රතික්‍රියාවක් කරන උඩ දාන්න මේක ලම්බකයි මේක පොළවට ලම්බකයි හරි මේක පොළවට ලම්බකයි ඊට පස්සේ ඔන්න ඔහොම තමයි තියෙන්නේ මෙතන කෝණය අංශක 60යි මෙතන කෝණය අංශක 60යි මෙතන කෝණය අංශක 60යි හරිද ඔන්න ඔහොම තියෙනවා හරිද ඔන්න ඔහොම තමයි තියෙන්නේ ඔහොම තියෙනවා හරිනේ ඊට පස්සේ අපි දන්නවා දැන් එක ගානක් හැදුවනේ මේ රටාවේ වස්තුව යන්නේ කොයි පැත්තටද වස්තුව අනිවාර්යෙන් යන්නේ උඩහට යනකොට මෙන්න මේ පැත්තට තිරසට අංශක 60ක් ගන්නතෝ ඉහළට තමයි වස්තුව යන්නේ එතකොට ඔයාලා දන්නවා මෙතන අංශක 60ක් නම් මේ පැත්තේ මෙතන මේ බරේ සංරචක දෙකක් ගන්නවා එක සංරචකයක් ගන්නවා මේ පැත්තට 60 මේ පැත්තට 60 වාරයක් අංශක 60 හරිද මෙතන අංශක 60යි නම් මෙතනත් අංශක 60ක් වෙන්න බෑ මෙතන අංශක 60යි නම් මෙතනත් අංශක 60ක් වෙන්න ඕනේ එතකොට බර නිව්ටන් 20යි නිව්ටන් 20 වාරයක් cos 60 20යි cos 60 නිව්ටන් 20 වාරයක් cos 60 cos අංශක 60 මේ පැත්තට එනවා නිව්ටන් 20 වාරයක් cos 60 මේ පැත්තට එනවා නිව්ටන් 20 වාරයක් sin අංශක 60 හරිද නිව්ටන් 20 වාරයක් sin 60 හරි මේ පැත්තට බරේ මේ පැත්තට සංරචකයේ 20 වාරයක් cos 60 බරේ මේ පැත්තට සංරචකයේ 20 වාරයක් sin 60 ඔය විදිහට සංරචක දෙක කැඩෙනවා හරි ඊළඟට මොකද කරන්න ඕනේ හරි දැන් අපි මේ වස්තුවට ඉහළට x සමානයි මේ දාන්න ඕනේ දැන් ගණන් දෙකක් හදපු නිසා දැන් හදාගන්න පුළුවන් වස්තුවට ඉහළට x සමානයි මේ දාන්න ඕනේ එතන වස්තුවට ඉහළට x සමානයි ඉහළට කියන්නේ වස්තුවට හරි වස්තුවට කියන්නේ මෙයාට 2 කිලෝග්‍රෑම්ට 2 කිලෝග්‍රෑම්ට තිරසට අංශක 60ක් ගන්නතෝ ඉහළට තිරසට අංශක 60ක් ගන්නතෝ ඉහළට f සමානයි ma යෙදීමෙන් f සමානයි ma යෙදීමෙන් f සමානයි ma යෙදීමෙන් තිරසට අංශක 60ක් ගන්නතෝ ඉහළට f සමානයි ma යෙදීමෙන් තිරසට අංශක 60ක් ගන්නතෝ ඉහළට f සමානයි ma දානකොට ඉහළට තියෙන බල ධන ආපස්සට තියෙන බල ඍණ ඉහළට තියෙන බල ධන ආපස්සට තියෙන බල ඍණ එතකොට ඉහළට තියෙනව මොනවද මේ වස්තුව මත තිරසට අංශක 60ක් ගන්නතෝ ඉහළට තියෙන බල මොනවද චන්ද්‍රය ආතතිය තියෙනවා t ඊට පස්සේ පල්ලෙහාට තියෙන බල 20යි sin 60 නේ ඒක දාන්න දෙන්නේ නැද්ද ඍණ 20යි sin 60 ඍණ 20යි sin 60 මම ඒකක දාන්න නැතුව හදන්නම් ඒකක දාන්න නැතුව හදන්න ඒකට මට සුළු කරලා ලේසි දරබඩ ගන්න හරිද හැබැයි මෙහෙමයි එක්සෑම් එකේ ගණන් හදනකොට පළවෙනියට ආදේශ කරන පියවරට ඒක දාන්න ඕනේ හරි ආදේශ කරන පියවරට ඒකක දාන්න ඕනේ අන්තිම උත්තරේට ඒකක දාන්න ඕනේ ඒකක වලට ලකුණක් හම්බ වෙනවා මාකි ස්කීම් එකේ ඒකක වලට ලකුණු හම්බ වෙනවා හරි රයිට් එතකොට හරි මෙයාගේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම් මෙයාගේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම් කවන්න ඒක දාන්නකො නැත්නම් හරිනේ t ඍණ 20යි නිව්ටන් වාරයක් sin 60 සමානයි 2 කිලෝග්‍රෑම් වාරයක් ත්වරණය A 2 කිලෝග්‍රෑම් වාරයක් ත්වරණය එතනවා t ඍණ 20යි නිව්ටන් වාරයක් sin 60 cos 60 වාගේ sin 60 මූල තුන බෙදීම 2 සමානයි 2 කිලෝග්‍රෑම් වාරයක් A ඊළඟ ස්ටෙප් එකේ මම ලියන්න සුරු කරලා ඒක කයින් කරලා ලියන්නම් එතකොට මට ලේසි සමගාමී සමීකරණ සාදා ගන්න දෙකේව 1යි දෙකේව 10යි මම ඒකක නැතුව ලියන්නේ ඊළඟ පියවර t ඍණ 10යි මූල 3 සමානයි 2යි a කියලා ලියා ගන්න මෙන්න මේක පළවෙනි සමීකරණය දන්නවනේ දැන් ක්‍රමේ සමගාමී සමීකරණ දෙකක් වස්තු දෙකට x සමානයෙන් මේ දා ගන්නවා සමගාමී සමීකරණ දෙකක් හදා ගන්නවා ඊට පස්සේ ගණන් හදන්න තියෙනවා පුදු රටාවක් ආයේ මේව මොලේ පාවිච්චි කරලා හදන්න තියෙන ගණන් නෙවෙයි රටාව හුරු වුණාට පස්සේ එහෙමම හදාගෙන යන්න පුළුවන් ගණන් හදලා ප්‍රැක්ටිස් කරන්නයි ඕනේ ගණන් හදලා ප්‍රැක්ටිස් කරනකොට ඒ ගණන් රටා තේරෙනවා ඊට පස්සේ ආයේ මොලේ පාවිච්චි කරලා ගණන් හදන්න ඕනේ නැහැ තේරෙනවා මේ වගේ ගණනක් આવත් කොහොම සෙට් වෙන්නේ කියලා හරිද තනිකර හුරුවිල්ලක් කියන්නේ හුරු වෙන්න ඕනේ හරිද හුරු වීමක් තමයි වෙන්න ඕනේ හුරු වුණා නම් ගේම ගොඩ රයිට් ඊට පස්සේ මොකද කරන්නේ අන්න හරි මෙන්න මේ ස්කන්ධයට f සමානයෙන් මේ දාන්න මේ ස්කන්ධයට f සමානයෙන් මේ දාන්න කොහෙද පල්ලෙහාට ඒ වස්තුව යන්නේ පල්ලෙහාට f සමානයෙන් මේ දාන්න දැන් අපි මෙයාගේ ස්කන්ධය 10 කිලෝග්‍රෑම් ලියමු මේක ලියන්න පුළුවන් අපිට එතකොට 10 කිලෝග්‍රෑම්ට පහළට f සමානයෙන් මේ යෙදීමෙන්
10 කිලෝග්‍රෑම්ට පල්ලෙහාට F සමානයි මේ දැම්මහම 10 කිලෝග්‍රෑම්ට පල්ලෙහාට F සමානයි මේ දැම්මම පල්ලෙහාට තියෙනවා නිව්ටන් 100ක්. CI නිව්ටන් ඍණ උඩට තියෙනවා තන්තු යාගතිය T. CI නිව්ටන් ඍණ T. CI නිව්ටන් ඍණ T සමානයි ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වාරයක්. ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වාරයක්. ත්වරණය A. ත්වරණය දන්නේ නැහැ. ඒතර බලනවා C ඍණ T. C ඍණ T සමානයි 10යි A කියලා. එතකොට මේක 2. මේක 2. C ඍණ T සමානයි 10යි A මේක 2. ඊට පස්සේ මොකද කරන්නේ? සමගාමී සමීකරණ සුළු කරන්න තියෙන්නේ. මෙන්න මේ සමීකරණය විසඳන්න ඕනේ. මට හිතෙනවා ත්වරණය හොයන්න මෙන්න මෙහෙම එකක් කරා නම් හරි කියලා. හරිද? මෙහෙම එකක් කරා නම් හරි කියලා හිතනවා මට. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණය මම මෙතන හදන්නම්. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරා නම් හරි. පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරා නම් පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරා නම් හරි කියලා මට හිතෙනවා. එතකොට t කැපෙනවා. පළවෙනි සමීකරණේ වම් පැත්තට දෙවෙනි සමීකරණේ වම් පැත්ත එකතු කරාම t ඍණ 10යි මූල 3 ධන 100 ඍණ t දෙවෙනි පළවෙනි සමීකරණේ වම් පැත්තට දෙවෙනි සමීකරණේ වම් පැත්ත එකතු කරන්න ඕනේ. දකුණු පැත්ත එකතු කරන්න ඕනේ. 2a ධන 10යි a 2a පළවෙනි සමීකරණේ 2a දෙවෙනි සමීකරණේ 10a වම් පැත්ත එකතු කරා. මෙතන ධන t ට මෙතන ඍණ t කැපිලා යනවා. ඒතකොට මෙතන යනවා 100 ඍණ 10යි මූල 3. 100 ඍණ 10යි මූල 3 සමානයි. මෙතන එනවා 12යි a කියලා. 12යි a. 100 ඍණ 10යි මූල 3 සමානයි 12යි a. ඊට පස්සේ 100න් 10යි මූල 3ක් අඩු කරන්න ඕනේ. මූල 3 කියන්නේ 1.7යි 3යි 2. සුළු කිරීම. මූල 3 කියන්නේ 1.7යි 3යි 2. 1.7යි 3යි 2 10න් ගුණ වුණාම 17.3යි 2. හරිද? මූල 3 යගේ 1.7යි 3යි 2නේ. ඒක 10න් ගුණ වුණාම 17.3යි 2. තේරුණාද? 1.7යි 3යි 2 10න් ගුණ වුණාම 17.3යි 2. හරි. එතකොට එනවා 10 ඍණ 17.3යි 2 සමානයි 12යි a. එතකොට ඊළඟ පියවර 10 100 17.3යි 2 අඩු වුණාම කීයද? 100 උක්ත කිරීම 8 වසරේ උක්ත කිරීම තියෙනවා. අසූ දෙකයි දශම 82.6යි 8යි නේ. 100න් 17.3යි 2 කඩ වුණාම 82.6යි 8යි සමානයි 12යි a. එතකොට a වලට එනවා 82.6යි 8 බෙදීම 12. හරිද? ත්වරණයක් නේ ms දෙක එන්න ඕනේ. මේක සුළු කරාම මේක කැලේ ගහලා ගන්නකො. 6 ගන්න දෙන්නේ. 82.6යි 8 12න් බෙදපුවම ඔව් 6.8යි 6.8යි යන්නේ හරිනේ. 6.8යි 9යි ms ඍණ 2. ඔන්න ඕක තමයි ත්වරණය. ත්වරණය හෙව්වා. හරි. ත්වරණය ඉන්නේ ඕක. ඊට පස්සේ ඔන්න ත්වරණය හෙව්වා. ඒ හොයාගත්ත ත්වරණය එක්ක පළවෙනි සමීකරණය ආදේශ කරලා නැත්නම් දෙවෙනි සමීකරණය ආදේශ කරලා තන්තුවේ ආතතිය හොයන්න ඕනේ. හරි. ආදේශ කළා උත්තර කරන්න දී තාත්වික උත්තර කරන්න සමගාමී සමීකරණ මේවා නම් ෆිසික්ස් නෙමෙයි මේවා ඕ ලෙවල් මැත්ස් මේවා සම් පොඩි උන්ට කරන්න තියෙනවනේ. තන්තු ආදිය හරි. ඒහි අගය පළවෙනි සමීකරණයේ ආදේශ කළා t හොයමු. ඒහි අගය එකෙහි ආදේශයෙන් එකේ ආදේශ කරන එක දුන්නොත් දෙකේ ආදේශ කරන එක දුන්නොත් දෙකේ ආදේශ කරන හොඳයි නෙමෙයි. 6.8යි 9 දෙකේ ආදේශ කරාම මේක 10න් ගුණ වෙලා t අඩු කරන්නේ පළවෙනි එකේ ආදේශ කරනවා මූල තුනකුත් වෙනවා කැතයි. එකේ ආදේශ කරමු. දෙකේ දෙවෙනි සමීකරණ දෙකෙහි ආදේශ කරමු. දෙකෙහි ආදේශයෙන් එහි අගය දෙකේ ආදේශයෙන් එතකොට 100 ඍණ t සමානයි 10 වාරයක් a 10 වාරයක් 6.9 68.9 එතකොට නෝ 68.9 එතකොට නෝ 100 ඍණ t සමානයි 68.9යි එහෙනම් t වලට එනවා
t සමානයි 100 ඍණ 68.9 68.9 t සමානයි 100 ඍණ 68.9 හරි එතකොට කීයද දෙන්නේ 100න් 68.9 කළු වුණාම t වලට එනවා 100න් 68.9 කළු වුණාම t වලට එනවා කීයද 31.1 31.1 නේ ඔව් 31 ගණන් දෙන්නේ ඈ හරි 31.1 නිව්ටන් සුළු කිරීම වැරදුන්නේ නැහැ නේ කොහෙවත් නේ මා අර සමන් බැලුවේ මේ තොරණේ වුණා හරි තොරණේ හරි තොරණේට හරි උත්තරේ තමයි මේක අවුලන්නේ තොරණයක් නෑ මේ අයත් හැදුවා මේ මොකද්ද මේ අර අතෙන්දී ඍණ 10යි 17.32 කියලා ගන්න. ඔව් මෙතන ඔව් ඒක දැන් අපි ධන ටීට ඍණ ටී කියපුවම ඉතුරු වෙන්නේ ඍණ 10යි මූල 3ට. ඔව් ඍණ 10යි මූල 3. ඔව් ධන 100 කියලා අරන් හදන්නේ. ඍණ 10යි මූල 3 ධන 100. ඒතර ඍණ 10යි මූල 3 ධන 100 කියලා ගත්තත් එකයි 100 ඍණ 10යි මූල 3 කියලා ගත්තත් එකයි. මේ දෙකම එකයි. ඒක අවුලන්නේ. එතකොට ඍණ උත්තරයක් නෙමෙයි වෙනස් වෙන්නේ. නෑ ඍණ උත්තරයක් නෙමෙයි එන්නේ. මේ රුපියල් 10ක් ණය තියෙන එකට රුපියල් 100ක් දෙනවා. කීයද අතේ ඉතුරු වෙන්නේ 90 නේ. ඒතර ඍණ ගානකට ධන ගානක් එකතු කරාම ඍණ ටික පිළිලා එහෙම වෙනවා. ධන ඍණ සුළු කිරීම. සුළු කිරීම වීඩියෝ සෙට් එක බලන්න. සුළු කිරීම වීඩියෝ සෙට් එකේ ධන ඍණ සුළු කරන හැටි බලන්න තියෙනවා. හරි.